සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මය කියලා දුන්න අපගේ ගුරුදේවයන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින දම්සයුරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දන්නු ලබන්නේ බණ්ඩාරවෙල අමුණු දෝව සමන් අමා නිවසේ පදිංචිව සිට මීට වසර 2කට පෙර මිය පරලොව ගිය බී.එම්. රත්නායක ස්වාමිපුරුෂයාටත් මියගිය මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සද්ධා මාසික ධර්ම දාන සමාජිකා නන්දා ජයසේකර බිරිඳ, දමිත් රත්නායක පුතණුවන්, ඒ වගේම තරිඳු රත්නායක පුතණුවන්, ඉසුරු රත්නායක පුතණුවන්, තසූලා රත්නායක ලේලිය, ශ්‍රියාලතා ජයසේකර සොහොයුරිය, එම්.බී. රත්නායක සොහොයුරා කියන ඒ පින්වත් පිරිස තමයි අද දවසේ මේ දායකත්වයන් එකතු කරනු ලබන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් අපිට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය තමයි මේ මොහොතේ ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් තමයි පින්වත්නි මේ අපේ ජීවිතයට ගැටලු කරදර ප්‍රශ්න බාධක එනකොට ඒවා ජයගන්නේ කොහොමද? ඒවාට නොබියව නොසැලී මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම අපේ ජීවිතවලට මේ ප්‍රශ්න කරදර එනකොට තමන් මනසින් වැටෙන්නේ නැතුව ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නු දහම් මගේ ගමන් කරන්නේ කොහොමද කියලා අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අපට ඒ විදිහට කම්පාවටපත් නොවි මේ දහම තුල පිහිටලා සතුටින් වාසය කරන්න, සැනසille වාසය කරන්න පුළුවන් හිතක් හදාගන්න බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් තමයි අපිට කියලා දෙන්නේ. ඉතින් අද දවසේ ඔබට ඊ타ත්ම ලස්සන සූත්‍ර දේශනා දෙකක් ඇසුරින් කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් ශ්‍රාවිකාවන් ඒ තමන්ගේ ජීවිතවලට කරදර බාධක එනකොට ඒ අටලෝ දහම ඉදිරියේ නොසැලී ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය මනාකොට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදී ඔබට පින්වත්නි අහන්න ලැබෙන්නේ පළවෙනියටම අහන්න ලැබෙනවා මහා නාම සූත්‍රය. අංගුත්තර නිකාය 4 වන පොත් වහන්සේ තුල ඇතුළත් වෙන මහා නාම සූත්‍රය. ඒ වගේම ඔබට අහන්න ලැබෙනවා අංගුත්තර නිකාය 3 වන පොත් වහන්සේ තුල ඇතුළත් පීති සූත්‍රය. මේ පීති සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වන, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි උපස්ථායකයා වන අනාථක පිණ්ඩික සිටුතුමාට තමයි මේ දේශනාව උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ අනාථ පිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා දෙන ධර්ම පරයය අපේ ජීවිතවලට විශේෂයෙන්ම මේ වගේ කාලෙක අපි නොයෙකුත් ප්‍රශ්නවලට අර්බුදවලට
මැදිහත් වෙලා අපේ සිත වික්ෂිප්ත වෙන මෙවන් යුගයක අපි දහම තුල කොහොමද වාසය කරන්නේ? අපි දහම තුල සිත පිහිටුවාගෙන ඉන්නේ කොහොමද? අපි රැස් කළ පින අපිට ඉදිරියට පින් රැස් කරගන්නේ කොහොමද? ඒ වගේම අපි කොහොමද කුසලයේ තුල පිහිටලා ඉන්නේ? ආන් ඒකට අපිට මේ දේශනාව ගොඩක් උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි දැන් ඉස්සරම ඉගෙන ගන්න පින්නොත් පීති සූත්‍රය. උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි ඒ කාලේ වැඩ ඉන්නේ. උන්වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරනවා ගෘහපතිය. ඔබ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර වලින් භික්ෂු සංඝයාට උපස්ථාන කරනවා. දැන් අපි අහලා තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ රන් කහවණු අතුරලා ජේත කුමාරයාගේ උයන අරගෙන රන් කහවණු අතුරලා බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමයේ හදලා පූජා කළා. එයා තමයි අග්‍රම උපස්ථායකයා. එතකොට ඒ කාලේ ධනෙ තිබුණා නම් ගොඩාක් ධනෙ තිබුණේ අනාථපිණ්ඩික සිටුතුමාට. ඉතින් එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු කැපකිරීම අතහැරීම අප්‍රමාණයි. එතුමා දුන්නු දානේ නිරන්තරයෙන් එතුමාගේ නිවසේ සංඝයා උදෙසා දානේ දෙනවා. ඉතින් ඒ වගේ ලොකු පින්කම් කරපු මහත් කැපකිරීම කරපු මේ උපාසක කෙනෙකුට තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය. ඔබ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර වලින් භික්ෂු සංඝයාට උපස්ථාන කරනවා. දැන් සමහරට ඔබත් දානමාන දෙනවා වෙන්න පුළුවන්. හැබැයි අනාථපිණ්ඩික සිටුතුමා තරම් නම් දානි දෙන්න අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් විදියට සිවුරු පූජා කරලා ඇති. දානි පූජා කරලා ඇති. බෙහෙත් හේත් පූජා කරලා ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට සිව්පසය පූජා කරලා ඒ කියන්නේ දානි, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේවා පූජා කරලා ඒ තුලින් පමණක් සන්තෝෂයටපත් වෙන්න එපා. එපමණකින් පමණක් සෑහීමටපත් වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත් ගෘහපතිය ඔබ මේ විදියට හික්මෙන්න ඕන. ඒ තමයි අපි කලින් කල හුදෙකලා විවේකයෙන් ප්‍රීතිය උපදවාගෙන වාසය කරන්නෙමු. ඔන්න කියනවා හික්මෙන්න ඕන ආකාරය. අර විදියට දානමාන දීලා එතකොට පින් රැස් කරලා ඒකෙන් පමණක් සෑහීමටපත් වෙන්න එපා කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා කලින් කලට හුදෙකලා විවේකයෙන් ප්‍රීතිය උපදවාගෙන වාසය කරනවා කියලා හික්මෙන්න කියලා. එහෙනම් අපිටත් ආන් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වන අපිට දැන් ඔබට ගිහි ගෙදර වාසය කරද්දී විශේෂයෙන්ම මේ පැමිණෙන කරදර ප්‍රශ්නවලදී ඒ බුදුරජාණන් වහන්සේගේ දහම තුල පිහිටලා වාසය කරන්නේ කොහොමද කියන කාරණය මනාකොට මේ සූත්‍ර දේශනාවෙන් අපිට කියලා දෙනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන ඉඳලා උන්වහන්සේ වදාරනවා ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අద్භූතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මොනතරම් සුභාසිතයක්ද. එනම් ගෘහපති ඔබ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර වලින් භික්ෂු සංඝයාට උපස්ථාන කරන්නාහුය. ගෘහපතිය එපමණකින් සන්තෝෂයටපත් වෙන්න එපා. ඔන්න සාරිපුත්තයන් වහන්සේත් ඒ කාරණාවට ගොඩාක් හිත ප්‍රසාදයටපත් කරගන්නවා. ඉතින් ගෘහපතිය අපි කලින් කල හුදෙකලා විවේකයෙන් ප්‍රීතිය උපදවාගෙන වාසය කරන්නේමෝ කියලා හික්මෙන්ට කියනවා. දැන් සාරිපුත්තයන් වහන්සේත් එහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවාගෙන වාසය කරයි නම් එසමෙහි ඔහු තුල පස් කරුණක් නැත්තේය. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් එහෙම නැත්නම් ශ්‍රාවිකාවක් නැත්නම් ගිහි උපාසකෙක් නැත්නම් ගිහි උපාසිකාවක් කලින් කලට මේ කියන ආකාරයට ප්‍රීතිය උපදවාගෙන වාසය කළොත් ඒ කෙනාගේ ජීවිතය තුල කරුණු පහක් නැහැ කියනවා. කරුණු පහක් නැති වෙනවා කියනවා. ඒ තමයි ඔහුට කාමයන් අරඹයා හටගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද. කාමයන් නිසා හටගන්න දුක් දුම්නස් තියෙනවා. එසමෙහි ඔහුට එයද නැත්තේය. ඔන්න පළවෙනි කාරණය. කාමයන් නිසා හටගන්නා දුක් දුම්නස්
නැහැ කියනවා. ඔහුට කාමයන් අරඹයා හටගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද? එසමයෙහි ඔහුට එයද නැත්තේය. එහෙනම් කාමයේ නිසා හටගන්නා යම් සැප සොම්නස් තියෙනවා නම් ඒකත් නැහැ කියනවා. ඒ වගේම ඔහුට අකුසල් අරබයා හටගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද? මේ අකුසල් නිසා හටගන්න දුක් දුම්නස් ඇද්ද? එසමයෙහි ඔහුට එයද නැත්තේය. ඒ කියන්නේ මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයාට මේ කරුණ නැති වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් අරඹයා හටගන්නා වූ යම් සැපක් සොම්නසක් ඇද්ද? එසමයෙහි ඔහුට එයද නැත්තේය. ඊළඟට පස්වෙනි කරුණ තමයි ඔහුට කුසල් අරඹයා හටගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද? එසමයෙහි ඔහුට එයද නැත්තේය. ඔන්න කාරණා පහ. දැන් හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කාමයන් අරඹයා හටගන්නා යම් දුකක් දුම්නසක් තියෙනවා නම්. දැන් කාමයන් කියලා කියන්නේ පින්වත්නි පංචකාමයන්. කාමයන් කිව්වහම ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේවට තමයි කාමයන් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රියමනාප රූප, ශබ්ද මේවා විඳින්න අපි හරි කැමතියි. ඒවට කියනවා පංචකාමී. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් අරඹයා යම් දුකක් දුම්නසක් හට ගන්නවා නම් දැන් අපි සමහරට කැමති ප්‍රියමනාප රූපයකට. දැන් තමන්ගේ රූපේ ලස්සනට තියාගන්න කෙනෙක් කැමතියි. නමුත් ඒ රූපේ ස්වභාවය මොකද්ද? ඒ රූපය අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා යනවා. දැන් තරුණ දුවක් නම් ගොඩාක් කැමති තමන්ගේ කෙස් කලඹ ලස්සනට තියාගන්න. මුහුණ ලස්සනට තියාගන්න කැමති. තරුණ පුතෙක් නම් ඒ පුතා කැමති හොඳට ලස්සනට කොණ්ඩේ පීරලා හදලා තියාගන්න. මුහුණ පැහැපත්ව තියාගන්න. පුතාලා දුවලා විතරක් නෙමෙයි. වැඩිහිටිය අය සමහර විට තමන්ගේ කළු කෙස් ටික සුදු වෙනවට කැමති නැහැ. නමුත් පින්වත්නි මේ කාමයන්ගේ ස්වභාවය තමයි මේවා අනිත්‍ය වෙලා යනවා. මේවා වෙනස් වෙලා යනවා. එහෙනම් ප්‍රියමනාප රූප අපිට හැමදාම පවත්වන්න බෑ. ඊළඟට අපි කැමති ප්‍රියමනාප රූපම දකින්න. නමුත් අපි කැමති වුණ පමණින් ප්‍රියමනාප රූපම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අප්‍රියමනාප දේවලුත් දකින්න ලැබෙනවා. ඒ වගේම අපි කැමති ප්‍රියමනාප ශබ්ද අහන්න. නමුත් අපිට අපි කැමති නැති අකමැති අමිහිරි කටුක දේවල් අපිට අහන්න ලැබෙනවා. මේ වගේ යුගයක අපිට නොයෙකුත් අමිහිරි දේවල් අහන්න ලැබෙනවා. සමහර විට කෙනෙකුට තරහ ගියන් පස්සේ තව කෙනෙකුට කතා කරනකොට එයා අමිහිරි වචන භාවිතා කරනවා. හැබැයි Taman කැමතිනේ අමිහිරි වචන අහන්න. නමුත් කනට අමිහිරි ඒ දේවල් අපිට ලැබෙනවා. ආන් ඒ වගේ වෙලාවට එයාට කාමයන් නිසා හටගන්නා යම් දුක් දුම්නස් තියෙනවා. දැන් ඔබ ප්‍රවෘත්ති බලන්න දැම්මොත් එහෙම මේ රටේ තොටේ තියෙන විස්තර කියනකොට සමහර දේවල් අහනකොට ඔබේ හිතේ ද්වේෂය හට ගන්නවා. ඇයි ඔබ කැමති දේවල් නෙමෙයි ඇහෙන්නේ. ඒ නිසා මේ කාමයන් නිසා හට ගන්න දුක් තියෙනවා. ආන් ඒ දුක මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයාට ඒ වෙලාවේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ වදාලා කාමයන් අරඹයා හට ගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද? එතකොට දැන් කෙනෙක් ප්‍රිය ලස්සන රූපයක් දැකලා සතුටු වෙනවා. ඒකේ සතුටක් සැපයක් තියෙනවා. ඊට පස්සේ හොඳ රසයක් විඳලා හොඳ ආහාරයක් රස විඳලා එයා සැපයක් සතුටක් ලබනවා. හොඳ යහනක නිදාගෙන හොඳ සැපයක් සතුටක් ලබනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා ඔක්කොම අනිත්‍ය වෙන දේවල්. අපේ වසඟේ පවත්වන්න බැරි දේවල්. එතකොට අපිට සමහර විට කෙනෙකුට හරියාකාර නිවසක් නැති වෙන්න පුළුවන්. හරියට ඉඳා ගන්න තැනක් නැති වෙන්න පුළුවන්. කන්න කෑම බීමක් රසට කෑම බීමක් කා ගන්න විදිහක් නැති වෙන්න පුළුවන්. දැන් වාහන තිබුණට යන්න තෙල් නෑ වාහන වලට. එතකොට ඒ වගේ අපි කැමතුණාට මේ කාමයන් නිසා අපිට ලැබෙන සැප දුක ඉදිරියේ අපේ ජීවිතේ කඩා වැටෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාමයන් නිසා හටගන්න යම් දුකක් දුම්නසක් ඇද්ද? කාමයන් නිසා හටගන්න යම් සැපක් සොමනසක් ඇද්ද? මේ ප්‍රීති උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයාට ඒ දෙකම නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් අරඹයා හටගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද?
මේ අකුසල් අරඹය. ඒ කියන්නේ කෙනෙක් අකුසල් කරනවා, එක්කෙනෙක් සත්තු මරනවා, නැත්තම් හොරකම් කරනවා, නැත්තම් වැරදි කාම සේවනය කරනවා, නැත්තම් බොරු කියනවා. මේ අකුසල් කරන්ඩ ඒ අකුසල් අරඹය හට ගන්නා යම් දුක් දුම්නස් තියෙනවා. දැන් කෙනෙක් හොරකම් කරනවා නම් එයාට ඒ වෙනුවෙන් ගොඩාක් වෙහෙසෙන්න ඕනේ. එයා බයෙන් ජීවත් වෙන්න ඕනේ. පීඩාවෙන් ජීවත් වෙන්න ඕනේ. තව කෙනෙක් කොයි වෙලාවෙ අහුවේද, පොලිසියට කොයි වෙලාවෙ අහුවේද, තමන්ට හිරේ විලංගුවේ ලගින්න වේවිද, ඊළඟට අහු වුණොත් ගුටි කන්න වෙනවා, මැරුම් කන්න වෙනවා. එතකොට ඒ බිය පීඩා මොහොත් නැහැ කියනවා. ඒ වගේම මේ අකුසල් නිසා, දැන් අකුසල් කියන්නේ එයාට පුළුවන් බොරු කියන්න. ඒක අකුසලයක්. හොරකම් කරන්න, වැරදි කාම සේවනය කරන්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න. මේ ඔක්කොම අකුසල්. එතකොට කෙනෙක් මේ අකුසල් අරඹය හට ගන්න සැප සොම්නස් තියෙනවා. අකුසල් දැන් කෙනෙකුට පුළුවන් හොරකම් කරලා නැත්තම් වංචා විදිහට වැරදි විදිහට මුදල් හම්බ කරලා ඒවෙන් සැප ලබන්න පුළුවන්. නමුත් ඒවා ධාර්මික නැහැ. කෙනෙකුට ප්‍රාණඝාතය කරලා, සත්තු මරලා, ධනෙ උපදවලා සැප ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අකුසල් නිසා හට ගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද? අකුසල් නිසා හට ගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද? ආන් මේ දෙකම මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයාට නැහැ කියලා. දැන් කෙනෙක් ඔය අකුසල් රැස් කරන්න ගත්තොත් එයා ගොඩාක් වෙහෙසටපත් වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. සත්තු මරණ කෙනෙක් ගත්තොත් එහෙම එයා ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. සමහර රාත්‍රී කාලේ ඒවට වෙහෙසෙනවා. නිදි මරාගෙන ඒවට එයා කටයුතු කරනවා. හොරකම් කරන කෙනෙක් බයෙන් ඒවට නිදි මරාගෙන හරියට කෑමක් බීමක් නැතුව එහෙම කටයුතු කරනවා. නමුත් ඒ දුක් දුම්නස් මොකුත්ම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට නැහැ කියලා උන්වහන්සේ වදාළා. ඒ වගේම අර අකුසල් රැස් කරන්ට අකුසල් නිසා එයාට යම් සැප සොම්නසක් උපදවා ගන්නවද? ඒ කියන්නේ එයා හොරකම් කරලා සැප විඳිනවා නම්, වැරදි කාම සේවනයේදීලා සැපයක් විඳිනවා නම්, ඒ සැප ඔක්කොම අර ශ්‍රාවකයාට නැහැ කියනවා. ඒවා හීන සැප, තුච්ච සැප, මනුස්ස ලෝකේ පහත් ඒවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම කුසල් අරඹය හට ගන්නා යම් මේ දුකක් දුම්නසක් ඇද්ද? ආන් ඒකත් ඒ වෙලාවට ඒ ශ්‍රාවකයාට නැහැ කියනවා. දැන් ඔන්න කරුණු පහක් කියලා දුන්නා. පළවෙනි එක තමයි කාමයන් නිසා හට ගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද? ඒක නැහැ කියනවා. දැන් කාමයන් කියලා ගත්තාම පින්වත්නි දැන් කෙනෙක් කුඹුරු වැඩ කරනවා වෙන්න පුළුවන්. ගොවිතැන්පත් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් වෙලහෙළන දාමක් කරනවා වෙන්න පුළුවන්. ඊ ඔක්කොම කාමයන්. මේ සැප ලබන්න දැන් දූ දරුවෝ කියන්නේ කාමයන්. ගෙවල් දොරවල් කියන්නේත් කාමයන්. යාන වාහන මේ ඔක්කොම කාමයන්. අපි සැප ලබන්න පහසුවෙන් ඉන්න කරන දේවල්. එතකොට මේ කාමයන් නිසා හට ගන්න දුක් දුම්නස් නැහැ කියනවා. කාමයන් නිසා හට ගන්න සැප සොම්නස් නැහැ කියනවා. ඒ වගේම අකුසල් නිසා හට ගන්නා යම් දුක් දුම්නස් තියනවාද? ඒවත් නැහැ කියනවා. අකුසල් නිසා හට ගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද? ආන් ඒකත් ඒ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයාට නැහැ කියනවා. ඒ වගේම කෙනෙක් කුසල් උපදවා ගන්න දුක් විඳිනවාද? දැන් කෙනෙක් භාවනාවක් දියුණු කරගන්න ගොඩාක් මහන්සි ගන්න ඕනේ. සීල්පදයක් ආරක්ෂා කරගන්න කොච්චර මහන්සි ගන්න ඕනේද? සීලයක් රැකගන්න, ඊළඟට පිනක් රැස් කරගන්න, ඊළඟට තමන්ගේ හිත දමනය කරගෙන වාසය කරන්නට, තමන්ගේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය දමනය කරගෙන භාවනාවක යෙදෙන්න කොච්චර අමාරුද? දැන් සමහර අය ඉන්නවා, සමහර ඒගොල්ලෝ කැමති පින් කරන්න. නමුත් තමන්ට පින කරගන්න දෙන්නේ නැහැ. බාධා කරනවා. අම්මා කෙනෙක් මේ ළඟදී කතාවක් කිව්වා. ඒ අම්මා හරි කැමති දානි දෙන්න, පින් රැස් කරන්න. නමුත් ඒ අම්මගේ පෙර ඥාතියෙක් කවුරු හරි ඒ අම්මට ඒකට බාධා කරනවා. ඒ අම්මා මොනවා හරි පිනක් කරන්න යනකොට ඒ අම්මට කොහෙදෝ නැති අසනීපයක් ඇවිල්ලා ඒ ගමන වළක්වනවා. ඒ අම්මා දානයක් දෙන්න කල්පනා කරලා ඒ විදිහට කටයුතු කරනකොට ඒ ඔක්කොම වළක්වනවා. සිල් ආරක්ෂා කරගන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා.
හරි පව් කියලා හිතෙනවා. නමුත් ඒ තම තමන්ම සසරේ කරගත්තු යම් යම් කර්ම නිසා තමයි පින්වත්නි ඒවට අපි ලක් වෙන්නේ. ඉතින් ඒ නිසා කුසලයක් වඩනවා කියලා කියන්නේ ඒකට ගොඩාක් මහන්සි ගන්න ඕනේ. ගොඩාක් කැප වෙන්න ඕනේ. ගොඩාක් වීරිය ඕනේ. දැන් ඔබ දන්නවා ඇති සීල් රකින්න මහන්සි ගන්න අය දන්නවා ඇති සීලයක් රකින්න කොච්චර අමාරුද කියලා. බණ ටිකක් අහන්න සමහර තැන්වලදී බණ අහන්න දෙන්නේ නැහැ. ස්වාමියා කැමති නැහැ බිරිඳ බණ අහනවට. සමහරට අම්මලා තාත්තලා කැමති නැහැ දරුවෝ බණ අහනවට. එහෙම තැන් තියෙනවා. දරුවෝ පැවිදි වෙනවට කැමති නැහැ. එහෙම තැන් තියෙනවා. තමන්ගේ බිරිඳ සිල් ආරක්ෂා කරනවට, බණ භාවනා පුරුදු කර ගන්නවට, ධර්මයේ හැසිරෙනවට සමහර ස්වාමිවරු කැමති නැහැ. එතකොට ඒ වගේ තැනකදී එයා ගොඩාක් දුක් විඳිනවා. ගොඩාක් මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කුසල් රැස් කර ගන්නවා කියලා කියන්නේ ඒකත් අමාරුවෙන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ කුසල් රැස් කර ගන්න කෙනෙක් දුක් දුම්නස් විඳිනවාද? ආන් ඒකත් ඒ වෙලාවට මේ ශ්‍රාවකයට නැහැ කියනවා. එහෙනම් මේ කාරණා අපිට අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට මේ සියලු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කාමයන් අරඹය හට ගන්නා දුක් දුම්නස් එනවා. කාමයන් නිසා හට ගන්නා සැප සොම්නස් තියෙනවා. අකුසල් නිසා හට ගන්න දුක් දුම්නස් තියෙනවා. අකුසල් නිසා හට ගන්න සැප සොම්නස් තියෙනවා. ඒ වගේම කුසලයක් උපදවා ගන්න නොයෙකුත් දුක් විඳින්න ඕනේ. ආන්ගේ සියලු දුක් පීඩා ඒ වෙහෙසකර තත්වයන් මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඒ වෙලාවේ නැහැ කියලා උන්වහන්සේ වදාළා. දැන් බලන්න පින්වත්නි කල්පනා කරලා මේ විදිහට පීඩා කරදර වලින් නිදහස් වෙලා එයාට වාසය කරන්න පුළුවන් නම් ඒ ශ්‍රාවකයාට සැපසේ ඉන්න පුළුවන්. ඒ ශ්‍රාවකයාට සතුටින් ඉන්න පුළුවන්. ඒ ශ්‍රාවකයාට කඩා වැටෙන දෙයක් නැහැ ජීවිතේ. එයාට දුකටපත් වෙන දෙයක් නැහැ. සතුටින් වාසය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ තමයි මේ කරුණ මේ විදිහට ඉස්මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාරිපුත්තේනි කියලා මේක අනුමෝදන් වෙනවා. යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීති උපදවාගෙන වාසය කරයි නම් ඒ වෙලාවට ඔහු තුල පස් කරුණක් නැත්තේ මේ කරුණ පහ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒක සනාත කරනවා. මේ කරුණ පහ හොඳට මතක තියාගන්න. ඒ තමයි ඔහුට කාමයන් අරඹය හට ගන්නා යම් දුක් දුම්නස් ඇද්ද ආන් ඒක මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයට නැහැ කියනවා. කාමයන් අරඹය හට ගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද ඒ සමෙහි ඔහුට එයද නැත්තේ. අකුසල් අරඹය හට ගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද ඔහුට එයද නැත්තේ. අකුසල් අරඹය හට ගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද ඒ සමෙහි ඔහුට එයද නැත්තේ. කුසල් අරඹය හට ගන්නා යම් දුකක් දුම්නසක් ඇද්ද ඒ සමෙහි ඔහුට එයද නැත්තේ. සාරිපුත්තෙනි යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවාගෙන වාසය කරයි නම් ඒ සමෙහි ඔහුට මේ පස් කරුණ නැහැ කියනවා. දැන් බලන්න ඔබ කල්පනා කරලා මේ ධර්මේ නිකාං අහලා අතාරින්න එපා. මේ ධර්මෙ මෙනෙහි කරන්න ඕනේ. මේ ධර්මයේ තියෙන විදිහට අපි හිතන්න ඕනේ. දැන් මේ කිව්ව කාරණා පහ අතරේ අපි මේ විඳින දුක්, පීඩා, කරදර ප්‍රශ්න නැද්ද? මේ කරුණ පහ අතරේ ඔක්කොම තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් අපිට මේ ඩීසල් නැති නිසා, මේ වාහන නැති නිසා, මේ බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. එතකොට මේ හැම දෙයක්ම පින්වත්නි අපි සසරත් එක්ක බලපුවාම මේවා සාමාන්‍ය දේවල්. සසරේ යන කෙනාට මේ වයසට යෑම, ලෙඩවීම, රෝග පීඩා වැළඳීම, අප්‍රිය අමනාප දේවල් සමග එකතු වෙන්න වීම, ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වීම මේවා ඔක්කොම උරුමයි. අපි කැමති දේ නොලැබීම. ඉතින් මේ දුකට අයිති දේවල් නේ. නමුත් මේවා අපිට පේන්නේ මේ වෙනම දෙයක් වගේ. නමුත් මේ සසරේ යන කෙනාට උරුම දේවල් මේවා. මිනිස්සුන්ගේ කුසල් සිත් නැසෙනකොට, මිනිස්සුන්ගේ හිත දූෂිත වෙනකොට ඒ කාලෙට හරියට රටට වැස්සවත් වහින්නේ නැහැ කියලා දේශනාවේ තියෙනවා. රටට වැස්ස වහින්නේ නැහැ කියනවා. රජවරු අධාර්මික වෙනවා කියනවා. රජවරු අධාර්මික වුණාන් පස්සේ ඒ රටේ කිසි දියුණුවක් නැහැ කියන මේවා දේශනාවේ තියෙනවා. දැන් මහා වංශය ඔබ කියවලා බැලුවොත් එහෙම, මහා වංශය ගත්තොත් එහෙම
බොහෝම ටික කාලයක් තියෙන හොඳට රට ධාර්මිකව පාලනය කරන හොඳ සත්පුරුෂ රජවරු බිහි වෙලා ටික කාලයක් කරගෙන යනවා. විහෙර විහාර හොඳට හැදෙනවා. මිනිස්සු පින් රැස් කරගන්නවා. හැබැයි ටික කාලයක් තියෙන ආයෙමත් මොකක් හරි එකක් ඇවිල්ලා මේ වන්දනමාන කරන්න තියෙන අවස්ථාව සමහර කාල තියෙන මේ විහෙර විහාරස්ථාන පොළොවට සමතලා වෙලා තියෙනවා. රුවන්වැලි මහා සෑය පවා මේ වල් වැහිලා තිබිලා තියෙනවා. එතකොට එහෙම කාල තිබුණා. ඒ සසරේ ස්වභාවය. අනාගතේ අපිට කොයි වගේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද? කොයි වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒවා ඔක්කොම අපි සසරත් එක්ක බලලා අපේ හිත රැකගෙන අපිට මේ ලැබුණු දුර්ලභ අවස්ථාවේ මේ ධර්මයෙන් පිහිටක් පිළිසන්නක් ගන්න තමයි අපි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ ලෝකේ ප්‍රශ්න එන විදිහට අපි ඒවට අහු වෙලා ඒ වගේ අපේ හිත කැළඹිලා අපි මේ ධර්මයට සාප කරන අය බවට පත් වුණොත් අපි බුදුරජාණන් වහන්සේගේ මේ දේශයට සාප කරන අය බවට පත් වුණොත් බුදුරජාණන් වහන්සේට සාප කරන අය බවට පත් වුණොත් ශ්‍රාවක සංඝයාට සාප කරන අය බවට පත් වුණොත් දැන් සමහර මිනිස්සු මේ බෞද්ධ රට කියලා බයිනවා සමහර වෙලාවට මේ බුද්ධ ආගම නිසා තමයි මේකුනේ කියලා මේ ධර්මයට ගරහනවා සංඝයාට ගරහනවා. ඉතින් එහෙෝ මිනිස්සුන්ට කොහොමනම් හරියන්නද? ඒ වගේ මිනිස්සුන්ට දෙවි කෙනෙක්ව බලන්නේ නැහෙනේ. ඉතින් තිසරණයක් නැති තිසරණයට ගරහන ඒ වගේ මිනිස්සුන්ට කර්මානුරූප ලැබෙන දේවල් තමයි ලැබෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඔබ අහලා ඇති අපේ රටේ තිබෙන බැමිණිටියා සාගතය. මේ බැමිණිටියා සාගතය තිබුණු කාලේ රහතන් වහන්සේලා ගිහිල්ලා. ඒ රහතන් වහන්සේලා ඒ කාලේ රහතන් වහන්සේලා 20000 30000 සමාට ආහාර නැතුව දානි නැතුව පිරිනමන් පාලා තියෙනවා. ඉතින් ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා මේ ධර්මයේ රැක ගන්න ඕනේ. මේ ධර්මයේ දැන් රහතන් වහන්සේලා පිරිනමන් පෑවොත් එහෙම මේ ධර්මය අනාගතයට නැති වෙනවා. ඒ නිසා මේ ධර්මයේ රැක ගන්න ඕනේ කියලා ගිහිල්ලා සක්දෙවිඳුට කියා සිටියා. ඒ සක්දෙවිඳුට මේ රට බාර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය රකින්න කියලා. ඉතින් ගිහින් මතක් කරා. ඉතින් ඒ වෙලාවේ සක්දෙවිඳු දුන්නු පිළිතුර අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට මේකේ පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතින් රහතන් වහන්සේලා සක්දෙවිඳුට කියනවා සක්දෙවිඳුනි ඔබට තමයි බුදුරජාණන් වහන්සේ අපේ මේ ලංකාද්වීපී බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බාර කළේ. ඔබ ඒ වගකීමට බැඳිලා ඉන්නවා. දැන් අපේ මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා පිරිනුවම් පානවා. මිනිස්සු ගොඩාක් ආහාර හිගයකටපත් වෙලා ඉන්නවා. මේ වෙලාවේ ඔබට මොනවා හරි කරන්න පුළුවන් නම් මේකට උපකාර කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ සක්දෙවිඳු කියනවා ස්වාමීනි මේක මිනිස්සුන්ගේ කර්මය බලවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකට අපිට කෙලින් මැදිහත් වෙන්න බෑ කිව්වා. සක්දෙවිඳු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්, සෝතාපන්න ශ්‍රාවකෙක්. ඒතකොට සක්දෙවිඳු කියනවා මේකට අපිට කෙලින් මැදිහත් වෙන්න බෑ. මේක මිනිස්සුන්ගේ කර්මය කියනවා. මොකද මිනිස්සු පව් කරලා මිනිස්සුන්ගේ කර්ම නිසා මේ විඳවන්න තියෙන එක වෙන කෙනෙකුට මැදිහත් වෙලා බේරන්න බෑ. ඉතින් සක්දෙවිඳු කියනවා ස්වාමීනි මේ ධර්මය ආරක්ෂා කරන්න ඔබ වහන්සේලාට කාට හරි කෙනෙකුට මේ සාගරයෙන් එතර වෙලා වෙනත් රටකට යන්න ඕන නම් අපි ඒකට උදව් කරන්නම් කියනවා. ඔබ වහන්සේලා ඒ වෙනුවෙන් ලෑලි කෑල්ලක් අරගෙන මහා සාගරයේ ඒ ලෑලි කෑල්ල තියලා ඒ ලෑලි කෑල්ලේ වැතිරෙන්න කියනවා. අපි පහසුවෙන් ඔබ වහන්සේලාව ඊතර කරවන්නම් කියනවා. එහෙම කළා පින්වත්නි. ඒ සක්දෙවිඳුගේ ආනුභාවයෙන් ඒ කාලේ ස්වාමින් වහන්සේලා මුහුදට ගිහිල්ලා ලෑලි කෑල්ලක් අරගෙන මේ ලෑලි කෑල්ලේ දිගා වෙනවා විතරයි. උන්වහන්සේලා සුවසේ ඒ මහ මුහුද තරණය කරලා වෙනත් රටවලට ගිහිල්ලා මේ ධර්මය ආරක්ෂා කළා. ඊළඟට සක්දෙවිඳු කිව්වා මේ ලංකාවේ වාසය කරන අනික් රහතන් වහන්සේලා. ඒ කියන්නේ දැන් සමහර රහතන් වහන්සේලා ලංකාවේ වාසය කරා. උන්වහන්සේලා මුහුද අයිනට ගිහිල්ලා වැටකෙය ඉස්ම බිබී වැල්ලේ දිගා වෙලා ඇයි කෙලින් ඉඳගෙන ඉන්නවත් හයිය නෑකට. වැටකෙය ඉස්ම බිබී මේ ධර්මය රකින්න ඕනේ නිසා උන්වහන්සේලා ජීවිතේ රැකගත්තා. එතකොට ඒවට දෙවරු උපකාර කළා. නමුත් අර පෞකාර මිනිස්සුන්ගේ පාපයට උදව් කරන්න දෙවියෝ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලෙත් මේ තිසරණයට ගරහා තිසරණයෙන් තොරව මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ගොඩාක් බහුලව වාසය කරන කාලෙක අපිට
දේවරුන්ගේ උපකාරයක්වත් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ කර්මය බලවත් නම් Tamanට විඳවන්න තියෙන එකක් නම් ඒක විඳවන්න වෙනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තාම ඇහෙනවා. තාම පුරුදු කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කරදර මැන්දේ නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පුරුදු කරගන්නේ කොහොමද? අපේ හිත රැකගන්නේ කොහොමද කියන එක අපිට ගොඩාක් උපකාර වෙනවා. පින්වත්නි, දැන් අපි ඉගෙන ගත්තේ ප්‍රීති සූත්‍රය. ඒ ප්‍රීති සූත්‍රය තියෙන්නේ අංගුත්තර නිකායේ 3 පොත් වහන්සේ තුල. ඔබට ඒක පොත් වහන්සේ කියවලා ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙන මහා නාම සූත්‍රය. මේ මහා නාම සූත්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීති සූත්‍රයේදී පෙන්වලා දෙන කාරණා කොහොමද ඒ ආර්ය ශ්‍රාවකයා පුරුදු කරගන්නේ, කොහොමද මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන්නේ කියන කාරණය පැහැදිලි කරන්නේ. දැන් මේ විදිහට සූත්‍ර දේශනා රාශියක උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට මේ ධර්මය පුරුදු කරගන්න ආකාරය කියලා දෙනවා. දැන් අපිට ගොඩාක් වටිනා කාරණා, ගොඩාක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ මහා නාම සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ මහා නාම සූත්‍රයේ තියෙන කාරණාවලට අනුව අපි බලමු කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කළේ. කොහොමද මේ තමන්ගේ ජීවිතයට කරදර බාධක ප්‍රශ්න එනකොට ඒවට නොසැලී එයා දහම තුල හිත රැකගත්තේ කියලා අපි දැන් බලමු. මේ මහා නාම සූත්‍රය දේශනා කරන්නේ මහා නාම කියන ශාක්‍ය රජුරවන්ට. මහා නාම ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳ ගන්නවා. මේ රජුරවන්ට තමයි මේ දේශනාව ඒ වෙලාවේ කියලා දෙන්නේ. ඉතින් මේ රජුරෝ කියනවා ස්වාමීනි මාර්ගඵලයන්ටපත් බුදු සසුන මැනවින් දැනගත් යම් මේ ආර්ය ශ්‍රාවකෙක් වෙයි නම් හේ බහුලව වාසය කරන්නේ කවර විහරණයකින්ද? ඔන්න අහනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන හොඳට දන්න යම් ආර්ය ශ්‍රාවකෙක් වෙයි නම් එයා බහුලව වාසය කරන්නේ කුමන විහරණයකින්ද කියලා අහනවා. දැන් මේ ස්වාමින් වහන්සේලාට විතරක් නෙමෙයි. ස්වාමින් වහන්සේලාටයි, ගිහි අයටයි, එතකොට මේ සියලු දෙනාටම පුරුදු කරන ධර්මයක්. දැන් මේ අහන්නේ රජ කෙනෙක්. ඉතින් මේ මහා නාම ශාක්‍ය රජුරෝ මෙහෙම ඇහුවන් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාමේනි මාර්ගඵලයන්ටපත් ඒ වගේම බුදු සසුන මැනවින් දැනගත් යම් ආර්ය ශ්‍රාවකෙක් වෙයි නම් හේ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයන්ගෙන් කියලා උන්වහන්සේ හරි ලස්සන කාරණා මෙතන අපිට කාරණා 6ක් කියලා දෙනවා. මේ කාරණා 6 තුලින් පුළුවන් අපි කලින් සූත්‍රයෙන් ප්‍රීති සූත්‍රයෙන් ඉගෙන ගත්තු ඒ තමන්ගේ ජීවිතේට කරදර ප්‍රශ්න බාධක එනකොට ඒවට නොසැලී මුහුණ දෙන ප්‍රීතිමත් සිතක් උපදවා ගන්න. ඔන්නේ ප්‍රීතිමත් සිත උපදවා ගන්න ආකාරය. දැන් ඔබට මේ ධර්මය අහනකොට හිතේ අපි මේව අහලා තියෙනවානේ. අපි මේව දන්නවානේ කියලා. නමුත් පින්වත්නි මේ ධර්මය අපි එහෙම හිතන්න ඕනේ නැහැ. අපි ආයා ඉගෙන ගන්න ඕනේ. අනිත් එක තමයි අපි ඇහුවට අපි ඒ අදාළ කාරණයට ගියාද කියලා. අපි මේ කාරණේ තේරුම් ගත්තද කියලා ඔබ කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන පළවෙනි ආකාරය. මහා නාමයෙන් මෙහිලා ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහි කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරනවා. එහෙනම් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම කරන්න තියෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේව සිහි කරනවා කියනවා. එනම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කරුණින් අරහම් වනසේක කියලා. සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. උන්වහන්සේ සුගත වනසේක, ලෝකවිදූ වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක, සත්තා දේව මනුස්සානම් වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා සිහි කරනවා කියනවා. දැන් පින්නොත් මේක සිහි කරනකොට නිකන් වචනෙන් විතරක් කියලා හරියන්නේ අපි. අරහං කියන්නේ ඇයි කියලා අපිට හොඳට මෙනෙහි වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ සියලු රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කළා. උන්වහන්සේ රහසින්ම පව් කළේ නැහැ. උන්වහන්සේ නික්ලේශී ජීවිතයක් ගත කළා. අපිට ආන්ගේ අරහං කියනකොට ඒක අපිට
ප්‍රකට වෙන්න ඕනේ. අරහං කියනකොට අපේ හිතේ වැඩ කරන්න ඕනේ. ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ එකක් එකක් ගානේ හොඳට අර්ථ සිහි කර කර වාසය කරන්න ඕනේ කියනවා. ඔන්න ඕක තමයි කියනවා පළවෙනි එක. මේ විදිහට වාසය කරනකොට මහා නාමේනි ආර්ය ශ්‍රාවකයා යම් කලක තථාගතයන් වහන්සේ ඔය ආකාරයෙන් සිහි කරයිද එසමෙහි ඔහු තුල රාගයෙන් යටකොටගත් සිතක් නැත්තේය. අන්න බලන්න ලැබෙන ප්‍රතිඵලයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට මෙනෙහි කරනකොට එයාගේ සිත ඒ ශ්‍රාවකයාගේ සිත රාගයෙන් යට වෙච්ච එකක් නෙමෙයි කියනවා. එතකොට ඒ වෙලාවේ රාගයට හිත යට වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේව සිහි කරයිද එසමෙහි ඔහු තුල රාගයෙන් යට කොට ගස් සිතක් නැහැ කියනවා. එතකොට ශ්‍රාවකයා සිත රාගයෙන් යට වෙන්නේ නැහැ. දේශයෙන් යටකොට ගත් සිතක් නැත්තේය. මෝහයෙන් යටකොට ගත් සිතක් නැත්තේය. එනම් මේ රාග ద్వේෂ මෝහ වලින් හිත යට වෙන්නේ නැහැ කියනවා. බුදුගුණ හොඳට හිතනකොට. ඔන්න පුරුදු කරන්න ධර්මයේ. එසමෙහි ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ ආරම්භය ඍජු බවට පත් වෙනවා. එතකොට ඒ ගුණවලම පිහිටනවා. වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව ඒ ගුණ ආරම්භයම පිහිටනවා ඍජු වෙනවා කියනවා. මහා නාමේනි ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබයි. ඒ කියන්නේ මේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියන මේකේ අර්ථ හොඳට මෙනෙහි කිරීමෙන් සතුට උපදවා ගන්නවා කියනවා. අපි නිකන් කියාන ගියාට මේකේ සතුට උපදින්නේ නැහැ. හොඳට හිතන්න ඕනේ. සතුට ලබන්නේ ධර්මයේ තුලින් සතුට ලබන්නේ දැන් මේ ධර්මයේ පුරුදු කිරීමෙන් ධර්මයේ මෙනෙහි කිරීමෙන් ලබන සතුට ලබනවා කියනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන ධර්මයේ තුලින් සතුට ලබන ශ්‍රාවකයාගේ හිත එයාගේ හිත ධර්මයෙන් හටගත් ප්‍රමුදිත භාවයට පත් වෙනවා. හිත ප්‍රමුදිත භාවයට පත් වුණු ශ්‍රාවකයාගේ හිත ප්‍රීතිය උපදී කියනවා. ඔන්න එයාගේ හිතේ ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිසිත ඇති කෙනාගේ ඇති ශ්‍රාවකයාගේ කය සැහැල්ලු වෙනවා සංසිඳෙනවා කියනවා. එතකොට එයා කායික වශයෙන් පහසුව දැනෙනවා යාට. සංසිඳුණු කය ඇති කෙනා සැපසේ වාසය කරයි. සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. එහෙනම් මේ කාරණා කෙනෙක් හරියාකාරව කළොත් මේ කියන විදිහට කළොත් එයාට මේ සැපේ ලැබෙනවා. සමාධිමත් වෙයි. මහා නාමයෙන් මේ ආර්ය ශ්‍රාවකයා රාග ద్వේෂ මෝහයෙන් විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණි වාසය කළා කියලා කියන්න පුළුවන් කියනවා. එහෙනම් මේ රාග ద్వේෂ මෝහ නිසා නේද මේ අපේ හිත වික්ෂිප්ත වෙලා අන්ධකාර වෙලා අපි දිශාව හොයාගන්න බැරුව කැළඹිලා වාසය කරන්නේ. එතකොට ඒ කැළඹිච්ච ලෝකේ මේ රාග ద్వේෂ මෝහ නිසා කැළඹෙන ලෝකෙන් නිදහස් වෙලා එයාට මේ විසම ලෝකේ සමව හැසිරෙන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න අපිට පිළිතුර තියෙනවා. දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරනවා. එහෙනම් මේ දුක් විඳින්නේ ඇයි අපි මේ කාමයන් නිසා. එතකොට මේ රාග ద్వේෂ මෝහ නිසා තමයි මේ අපි දුක් පීඩා අපේ හිතේ හටගන්නේ. එතකොට මේ රාග ద్వේෂ මෝහ යටපත් වෙලා යනවා. ඒ වගේ එන කටුක පීඩා නැති වෙලා යනවා, ඡය වෙලා යනවා මේ බුදු ගුණ හිතනවා නම් කෙනෙක්. ඔන්න ඕක තමයි පළවෙනි කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දහම් සැඩපහරට පැමිණියා කියනවා ඒ කෙනා. ඒ ශ්‍රාවකයා. ඒ කියන්නේ දහම් සැඩපහර කියන්නේ ආ සෝතාපන්න මාර්ගයට පැමිණෙනවා කියන මේ විදිහට හිතනකොට. එයා බුදුගුණ මෙනෙහි කර කර ඉන්නකොට එයා අකුසල් බැහැර කර කර වාසය කරන්නේ. කුසලයක් තුල ඉන්නේ. තමන් වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේව සිහි කරන්නේ. දහම් සැඩපහරට පැමිණියේ. ඒ සැඩපහර කියන්නේ ආර්යශ්‍රැංග මාර්ගය. මේ මාර්ගයට පැමිණුණු කෙනා අමා නිවන කියන ඒ අමා නිවන කරා යනවා. ඒ සැඩපහරට වැටිච්ච කෙනා අනිවාර්යෙන් අමා නිවන කරා යනවා. ඒ නිසා මේ ආර්යශ්‍රැංග මාර්ගය තමයි මෙතනදී පුරුදු වෙන්නේ. ඒ වගේම බුද්ධානුස්සතිය වඩයි කියාද කියනු ලැබේ. ඔන්න බලන්න මේ බුදුගුණ මෙනෙහි කිරීමෙන් කොච්චරනම් යහපතක් වෙනවද? ආර්ය ශ්‍රාවකයා රාග ద్వේෂ මෝහ ආදී විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණියේ වෙයි. පැමිණ වාසය කරනවා. දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරා කියයිද? දහම් සැඩපහරට පැමිණියේ වෙයිද? බුද්ධානුස්සතිය වඩයි කියාද කියනු ලැබේ. ඔන්න යාට වෙන යහපත. ඕක තමයි පළවෙනි කාරණය ප්‍රීතිය උපදවාගෙන වාසය කරන. ඊළඟට දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාමයෙන් ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මයේ සිහි කරයි. එනම් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මේ ධර්මයේ ස්වාක්ඛාත වනසේක මනාකොට දේශනා කළ එකක්. සන්දිට්ඨික වනසේක මේ ජීවිතේම දකින්න පුළුවන් එකක්. අකාලික වනසේක
කල් නොයවා පිහිට ලැබෙන එකක්. ඒහි පස්සික වනසේක ඇවිත් බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕපනයික වනසේක තම තමම් තුලින්ම දකින්න තියෙන එකක්. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දහමේ ඒ කියන්නේ නුවණ තියන අය නැන පමණින් තම තමන්ගේ නැන පමණින් මේක අවබෝධ කරගන්නවා කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ හොඳට සිහි කර ඉන්නවා කියන ආරි ශ්‍රාවකයා. ওই විදිහට ධර්මයේ සිහි කර වාසය කරනකොට ඔහු තුල රාගයෙන් යටකොටගත් සිතක් නැහැ කියනවා. ද්වේෂයෙන් යටකොටගත් සිතක් නැහැ. මෝහයෙන් යටකොටගත් සිතක් නැහැ. එහෙනම් රාග ද්වේෂ මෝහ වලින් එයාගේ හිත යට වෙන්නේ නැහැ කියන මේ ධර්මයේ ගුණ හිතනකොට. එසමෙහි ඔහුගේ සිත ධර්මයේහි ගුණ අරඹයා ඍජු බවටපත් වූ වේවි. ඒ කියන්නේ ඒ ධර්මයේ ගුණ කරාම එයාගේ හිත පිහිටලා තියෙනවා වෙන දෙයකට යන්නේ නැතුව. ධර්මයේහි ගුණ අරඹයා ඍජු බවටපත් වූ වේවි. මහා නාමයෙන් ඍජු බවටපත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ. මේ ධර්මයේ අරුත් මෙනෙහි කරනවා. ස්වක්ඛාත කියන්නේ ඇයි? සන්දිට්ඨිකයි කියන්නේ ඇයි? ওই විදිහට අරුත් මෙනෙහි කර ඉන්නකොට එයා සතුට ලබනවා කියනවා. ධර්මයේ තුලින් සතුට ලබන්නේ මේ ධර්මයේ සිහි කිරීම නිසා එයා සතුට ලබනවා. ඒ විදිහට සතුට ලබන කෙනාගේ සිත ප්‍රමුදිත භාවයටපත් වෙනවා. ප්‍රමුදිත කෙනාගේ සිත ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීති සිත් ඇති කෙනාගේ කය සංසිඳනවා. කය සංසිඳුණු කෙනා සැපසේ වාසය කරනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. අන්න හිත සමාධිමත් වෙනවා. මහා නාමයෙන් මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහ ආදී විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියාද දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියාද දහම් සැඩ පහරට පැමිණියේය. ධම්මානුස්සතිය වඩයි කියාද කියනු ලැබේ. ඔන්න දෙවෙනි කාරණේ. එහෙනම් බලන්න මේ ධර්මයේ තියෙන පුරුදු කරන්නයි. ප්‍රායෝගිකව දෙන්න තියෙන්නේ. දැන් ඔන්න අපිට පහසුවෙන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න පුළුවන්, ප්‍රීතිය උපදවා ගන්න පුළුවන් කාරණා දෙකක් මේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණාව මහා නාමේනි. ආර්ය ශ්‍රාවකතමේ සංඝයා සිහි කරයි. එනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක. උන්වහන්සේලා මේ රාග ද්වේෂ මෝහ දුරු කළා. දුරු කරන ප්‍රතිපදාවේ නියලුණා. උන්වහන්සේලා සුපටිපන්නයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උජුපටිපන්නයි. මේ ඍජු මාර්ගයේ ගමන් කළා උන්වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ දෙබිඩි චරිත නැහැ. උන්වහන්සේලා අවංකයි, සත්‍ය තුල වාසය කළේ. සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සත්‍යෙන්ම නිර්මිතව වාසය කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උජුපටිපන්නයි. ඍජු මාර්ගයේ ගමන් කළා. ඍජු මාර්ගය කියලා කියන්නේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයට. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ අදහසින් උන්වහන්සේලා මේ අදහස තුල වාසය කළා. ඒ අදහසින් ධර්මයේ හැසිරෙනවා. ඒ සඳහා උන්වහන්සේලා වෙහෙස ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. තමන් වහන්සේලා අවබෝධ කරපු ඒ ධර්මය අනිත් අයට අනුකම්පාවෙන් උන්වහන්සේලා කියලා දුන්නා. අපගේ බුදුරජාණන් වහන්සේ සමගින් එදා ඒ මහරහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් මේ මිහි මඩලේ පාකමල් තබතබා උන්වහන්සේලා වෙහෙසෙමින් සමහර වෙලාවට උන්වහන්සේලාට හරියට දානි ලැබෙන්නේ නැහැ. සමහර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. සමහර ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ කාලේ බ්‍රාහ්මණෙක් පහර දීලා හිටන් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේගේ උසියුම් බලන්න. එතකොට ඒ වගේ දුක් පීඩා විඳගෙන කරදර මැන්දේ උන්වහන්සේලා මේ ධර්මය අන් අයට දේශනා කළා අනුකම්පාවෙන්. සමහර රහතන් වහන්සේලාට එදා දවසට දානෙවත් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අන් අයට කියන්න මහන්සි ගත්තා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාමීචි පටිපන්න වනසේක. තමන් වහන්සේලා අවබෝධ කරගත්තු ධර්මය අනුකම්පාවෙන් අන් අයට කියලා දෙනවා. තමන් අවබෝධ කරගන්න මහන්සි ගන්න ධර්මය අනුකම්පාවෙන් අන් අයට කියලා දෙනවා. සාමීචි පටිපන්නයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රුවන සංඝ රත්නය යුගල වශයෙන් 4 නමක් වෙනවා. ඒ කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. ඒ වගේම පුද්ගල වශයෙන් 8 දෙනෙක් වෙනවා. සෝතාපන්න මාර්ගයේ ඒ විදිහට 8 දෙනෙක් වෙනවා.
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ආහුනේ යවනසේක. ඒ කියන්නේ දුර ගොස් දම්පැන් පුදන්න සුදුසුයි. කොච්චර දුර හිටියත් උන්වහන්සේලා ගිහිල්ලා පුදන්න සුදුසේ පින්වත්නි. ආහුනේ යවනසේක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පාහුනේ යවනසේක. ආගන්තුක වැඩම කළ විට පවා දන්පැන් පුදන්න සිව්පසෙන් උපස්ථාන කරන්න සුදුසුයි. දක්ෂිනේයයි උන්වහන්සේලා තමයි මේ දක්ෂිනාවට සුදුසුම පුද්ගලයන්. උන්වහන්සේලා තමයි මේ දක්ෂිනාව දන්පැන් ලබන්න සුදුසු උත්තමයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවන අංජලි කරණීයයි ඇදිලි බැඳගෙන දුහොත් මුදුන් තබාගෙන වන්දනා කරන්න සුදුසුයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං අනුත්තර පින්කත වෙනසේක. මේ ලෝකයේ දෙව් මිනිසුන්ට පින් රැස් කරගන්න තියෙනවා නම් යම් පුණ්‍ය ශේස්ත්‍රයක්, ඒ අග්‍රම පුණ්‍ය ශේස්ත්‍රය තමයි අනුත්තර පින්කෙත තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. එක තැනක සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා කෙනෙක් සංඝයා කියලා හිත පහදවාගෙන පැහැදුණු සිතින් දම් පූජා කළොත් ඒ කෙනාට රැස් වෙන පින එතන සඳහන් වෙනවා පඨවි සාගරෝ මේරු කයං යන්ති යුගක්කේ කපානි සත සහස්සානි සංඝේ දින්නන්න නස්සති. පඨවි සාගරෝ මේරු මේ මහා පෘථුවිය, මහා සාගරය, මහා මේරු පර්වතය මේ කල්ප අවසාන වෙනකොට කල්ප විනාශයේදී විනාශ වෙලා යනවා කියනවා. එහෙනම් මේ මහා පෘථුවිය, මහා මේරු පර්වතය, මේ සාගරය ඔක්කොම විනාශ වෙනවා කියනවා. කල්ප අවසානි, යුග අවසානි. කපානි සත සහස්සානි සංඝේ දින්නන්න නස්සති. හැබැයි කල්ප 100,000ක් ඉක්ම ගියත් මේ සංඝයා උදෙසා කෙනෙක් දානි දුන්නොත් ඒ දානි විපාක අවසන් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න ඒ විදිහට කල්ප විනාශ වෙලා මේ සියලු ලෝකේ නැසිලා ගියත් සංඝයා උස දුන්නු දානි එහෙම විනාශ වෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ සංඝයා තමයි මේ ලෝකේ අනුත්තර පින්කිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවන. කෙනෙකුට ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ සංඝයා වහන්සේලා සිහි කරන්න පුළුවන් නම් අපේ ලක්දෙරණ අතීතයේ කසාවතින් බැබළුණා. ඒ සංඝයා දැකලා අහිංසක මිනිස්සු සිත් පහදවාගෙන කොයිතරම්නම් සුගතිය යන්නේ නැද්ද? දුගතිය යන්න හිටු මිනිස්සු ඒ දුගතිය නිදහස් වෙලා සුගතිය කරා යන්නේ නැද්ද? කොච්චරනම් පින් රැස් කරගන්නේ නැද්ද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවනේ කාන්තේම සුපටිපන්නයි. ඒ සංඝයා ගැන හිත පහදවා ගත්තොත්, සිහි කර කර හිටියොත් ඒ වෙලාවට ඒ ශ්‍රාවකයාගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ඒ විදිහට වාසය කරනකොට සංඝයාගේ ගුණ කෙරෙහි ඍජු බවට පත් වෙනවා කියනවා. ඒ ඍජු බවට පත්තුණු සිත ඒ ශ්‍රාවකයා ඒ විදිහට අරුත් මෙනෙහි කිරීමෙන්, ධර්ම මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. සතුට ලබන ශ්‍රාවකයාගේ හිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත භාවයට පත්තුණු ශ්‍රාවකයාගේ හිත ප්‍රීතිමත් වෙනවා. ප්‍රීතිය ඇති ශ්‍රාවකයාගේ හිත එයාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කය ඇති කෙනා සැපසේ වාසය කරනවා. සැපසේ වාසය කරන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහා නාමේනි මේ ආර්ය ශ්‍රාවකයා රාග ద్వේෂ මෝහ ආදී විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියනවා. දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියනවා. එහෙනම් දුක් විඳින මිනිස්සු අතර නිදුකින් වාසය කරන්න යට ඒක උපකාර වෙනවා. දහම් සැඩ පහරට පැමිණියේ කියනවා. ඒ කියන්නේ මේ ආරියෂ්ඨාංග මාර්ගයට පැමිණියා කියනවා. සංඝානුසතිය වඩයි කියාද කියනු ලැබේ. එහෙනම් සංඝානුසතිය වඩනවා කියලත් මේකට කියන්න පුළුවන් කියනවා. ඔන්න බලන්න අපිට මේ ධර්මය පුරුදු කරන්න තියෙන තුන්වෙනි ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාමේනි ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ සීලය සිහි කරන ඕන හතරවෙනි කාරණේ. එනම් කඩ නොවුත්, සිදුරු නොවුත්, කැලල් නොවුත්, පැල්ලම් නැති, තෘෂ්ණා දාස බවට පත් නොවූ, නැනවතුන්ගේ පැසසුමට ලක්වන්නා වූ, දෘෂ්ටි ගහණයට හසු නොවූ, සමාධිය පිණිස පවතිනා වූ තමාගේ සිල් සිහි කරයි. එහෙනම් හොඳ පිරිසිදු සීලයක් යට තියෙන්න ඕන සිහි කරන්න. එහෙනම් එයාගේ සීලය පිරිසිදු කරගන්න ඕනේ. මේ හිතෙනකොට බොරුවක් කියනවා, හිතෙනකොට සීල් ගන්නවා, එහෙම කරන්න බෑ. හොඳට අවංකවම සීලේ සමාදන් වෙලා සීලය හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ කැඩිලා නැහැ, සිදුරු වෙලා නැහැ, කැලල් නැහැ, පැල්ලම් නැහැ, තෘෂ්ණා දාස බවට පත් වෙලා නැහැ. නුවණැත්තු ප්‍රශංසා කරන ආකාරී හොඳට සමාධිය පිණිස පවතින. ඒ කියන්නේ
හොඳ සමාධිමත් සිතක් ඇති කරගන්න උපකාර වෙන මේ නිවන් අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අවංක සිතින් කෙනෙක් සීලයක් ආරක්ෂා කරනවා නම් ආන්ගේ ආර්ය ශ්‍රාවක තෙමේ තමන්ගේ සීලය සිහි කරයි. ඇයි යාට හොඳට තිබුණ නැත්නම් සිහි කරන දෙයක් නැහෙනේ. හොඳට සීලය පිහිටලා ඉන්න ඕන සිහි කරන්න නම්. එසමෙහි ඔහු තුල රාගයෙන් යට කොට ගස් සිතක් නැත්තේ. ද්වේෂයෙන් යට කොට ගස් සිතක් නැත්තේ. මෝහයෙන් යට කොට ගස් සිතක් නැත්තේ. ඒ විදිහට සීලය සිහි කරනකොට ඒ සිත සීලය අරබය ඍජු බවට පත් වෙනවා. ඒ විදිහට සිත ඍජු බවට පත් වුණාන් පස්සේ එයාගේ සිතේ සතුට ඇති වෙනවා. ඒ ධර්මයේ සිහි කිරීමෙන් ලබන සතුට ලබනවා. සිත ප්‍රමුදිත වෙනවා. එයාට ප්‍රීතිය උපදිනවා. කාය සංසිඳෙනවා. ඒ කෙනාට සැපේ ලැබෙනවා. එයාගේ සිත සමාධිමත් වෙනවා. මහා නාමයෙන් ආර්ය ශ්‍රාවකයා රාග ద్వේෂ මෝහ ආදී විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි. ඒ වගේම දුක් සහිත ප්‍රජාව අතර දුක් විඳින මිනිසුන් අතර නිදුක්ව වාසය කරයිද. ඒ වගේම දහම් සැඩපාරට පැමිණියේය. සීලානුස්සතිය වඩයි කියාද කියනු ලැබී. ඔන්න ධර්මයේ පුරුදු කරන ඊළඟ ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ත්‍යාග ගුණය සිහි කරනවා. ඔන්න පස්වෙනි කරුණ. ඒ කියන්නේ යාගේ දානය ත්‍යාග සම්පatti සිහි කරනවා. එනම් ඒකාන්තෙම මට ලාභයක්, ඒකාන්තෙම මට මනා ලැබීමක්. යම්බදු මම මසුරු මලින් යටකොටගත් ප්‍රජාව අතර, ඒ කියන්නේ මේ දානි දෙන්න අපිට බාධකේ බවට පත් වෙන්නේ අපේ හිතේ තියෙන මසුරුකම. මසුරු මල බැහැර වූ සිතින් ගිහි ගෙයි වාසය කරනවා. දන් දීම පිණිස අත්හල සිතින් වාසය කරනවා. දන් දීම පිණිස සේදු අත් ඇතිව වාසය කරනවා. ඒ කියන්නේ දානෙට පූජා කරන්න හැමදේම අතහැරලා ඉන්නේ. ඒවා ඕන වෙලාවක අතහරින්න දන් දෙන්න සූදානමින් ඉන්නේ. දන් දීමෙහි ඇලී සිටිනවා. අනුන්ගේ ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙලා ඉන්නවා. දන් බෙදීමෙහි ඇලී සිටි තමන්ගේ ත්‍යාග ගුණය ඔය විදිහට සිහි කරනවා. මේ සූත්‍ර පින්වත්නි අහලා පමණක් අතාරින්න එපා. මේ සූත්‍ර පොත් වහන්සේලා බලලා හොඳට කියව ගන්න. නැවත නැවත කියවන්න. කියවලා මේ කරුණු තේරුම් ගන්න බලන්න. මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය 4 වෙනි පොත් වහන්සේ තුල. ඊළඟට මේ මහා නම් සූත්‍රය. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ 5 වෙනි කරුණ මේ විදිහට උන්වහන්සේ දේශනා කරලා මේ විදිහට සීලය මේ ත්‍යාගය ගැන මෙහෙම සිහි කරනකොට ඒ ශ්‍රාවකයාගේ හිත රාග ద్వේෂ මෝහ ආදීන් යට වෙන්නේ නැහැ කියනවා. ඒ කෙනාටත් අර කිව්ව ආකාරයට තමන්ගේ සිත ප්‍රීතිමත් කරගන්න අවස්ථාවක් තියෙනවා. සමාධිය උපදිනවා. ඒ සමාධිය උපදවා ගත්තන් පස්සේ ඒ කෙනාගේ සිත රාග ద్వේෂ මෝහ ආදීන් විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරනවා. දුක් සහිත මිනිසුන් අතර නිදුක්ව වාසය කරනවා. දහම් සැඩ පහරට පැමිණුණා කියනවා. ඡාගානුස්සතිය වඩයි කියාද කියනවා. අන්න ඒකට කියන ඡාගානුස්සතිය. ඊළඟට 6 වෙනි කාරණාව අවසාන කාරණාව තමයි තවද මහා නාමිනී ආර්ය ශ්‍රාවක තෙමේ දේවතානුස්සතිය වඩයි. චාතුම් මහරජික දෙවරු ඇත්තාහ, තවුතිසාවැසි දෙවරු ඇත්තාහ, යාම දෙවරු, තුසිත දෙවරු, නිම්මාන රති දෙවරු, පරිනිම්මිත වසවති දෙවරු, බ්‍රහ්මකායික දෙවරු මේ විදිහට ඉහළත් දෙවරු ඉන්නවා. ඒ වගේම යම්බඳු මේ දෙවිවරු සියලු දෙනා යම්බඳු ශ්‍රද්ධාවකින් මේ මනුලෝකෙන් චුත වෙලා එහි උපන්නාද, එබඳු ශ්‍රද්ධාවක් මා තුලත් දකින්න තියෙනවා. එබඳු සීලයක් මා තුලත් තියෙනවා. ඒ දෙවරු තුල තිබුණා වූ යම් දහම් දැනුමක් ඇද්ද ඒ මා තුලත් තියෙනවා. ශ්‍රුතයක්. ඒ දෙවරු මනුලොවින් චුත වී එහි උපන්නාහු නම් මා තුල දෙබඳු ශ්‍රුතයක් දකින්න තියෙනවා. ත්‍යාගයක් දකින්න තියෙනවා කියලා ඒ විදිහට දෙවරුන්ගේ ඒ ගුණත් එක්ක කල්පනා කරලා බලනවා තමන්ගේ මේ ගුණ සම්පatti. මේ විදිහට දේවතානුස්සතිය පුරුදු කරනකොට අර කලින් කිව්ව ආකාරයටම ඒ ශ්‍රාවකයාගේ හිත ඒ කෙරෙහි පිහිටනවා. ඒ වෙලාවට එයාගේ සිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට මේ දෙවියන් අතර ගියේ මනුස්ස ලෝකේ ඉන්නකොට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පුරුදු කරලා. ඉතින් මාත් ඒ විදිහට මේ කරුණු පුරුදු කරන කෙනෙක්. මා තුලත් මේ කරුණු තියෙනවා කියලා එයා දේවතානුස්සතිය පුරුදු කරනවා. ඔහොම හිතනකොට එයාගේ සිත ප්‍රීතියට, ප්‍රමුදිත භාවයට පත් වෙලා එයාට සමාධිමත් සිතක් ලැබෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට සමාධිමත් සිතක් ඇති වුණාට පස්සේ අර රාග ద్వේෂ මෝහ වලින් විසම භාවයට පත් වුණු ප්‍රජාව අතර සම බවට පැමිණිලා ඒ ශා วก යා වසනවා කියනවා.
දුක් සහිත මිනිසු අතර නිදුක්ව වාසය කරනවා කියනවා. දහම් සැඩ පහරට පැමුණුනා කියනවා. දේවතානුස්සතිය වඩයි කියාද කියනු ලැබේ. ඔන්න ඔය කාරණා 6න් තමයි මේ ප්‍රීතිය උපදවාගෙන වාසය කරන්න තියෙන්නේ. එතකොට පින්වතුන් මේ සූත්‍ර අපිට ලැබෙන කාලෙත් එක්ක අපිට ගොඩාක් කෙටියෙන් විස්තර කරන්න ලැබුණේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර කියවලා හොඳට දරා ගන්න අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල තමයි තියෙන්නේ පීති සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තමයි තියෙන්නේ මේ මහා නාම සූත්‍රය. මේ සූත්‍ර කියවලා හොඳට අධ්‍යයනය කියදුනොත් ඔබටත් පුළුවන් වෙයි මේ බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද අපේ ජීවිතයේ ප්‍රශ්න අරුබුද එනකොට ඒවට මුහුණ දීලා මේ ධර්මයේ තුල නොසැලී ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔබටත් මේ දහම තුල මනාකොට පිහිටලා වාසය කරන්නට මේ ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින දම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වනු ලැබුවේ බණ්ඩාරවෙල අමුණු දෝව සමන් අමා නිවසේ පදිංචිව සිට මීට වසර 2කට පෙර මිය පරලොව ගිය බී.එම්. රත්නායක ස්වාමි පුරුෂයාටත් මියගිය මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සද්ධා මාසික ධර්ම දාන සමාජිකා වන නන්දා ජයසේකර බිරිඳ, දමිත් රත්නායක පුතණුවන්, තරිදු රත්නායක පුතණුවන්, ඉසුරු රත්නායක පුතණුවන්, තසුලා රත්නායක ලේලිය, ඒ වගේම ශ්‍රියාලතා ජයසේකර සොහයුරිය, එම්.බී. රත්නායක සොහයුරා කියන පින්වත් පිරිස විසින් ඒ පින්වතුන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තියෙන්නේ බණ්ඩාරවෙල අමුණුදෝව සමන්නාමා නිවසේ පදිංචිව සිට මිය පරලොව ගිය 2020 අගෝස්තු මාසේ 3 වෙනි දින මිය ගිය බී.එම්. රත්නායක ස්වාමි පුරුෂයාට ඒ වගේම 2021 දෙසැම්බර් මාස 7 වෙනි දින මිය ගිය මෑණියන් සහ මීට වසර 37කට පෙර මිය ගිය පියාණන්ට පින් අනුමෝදන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂෙන් වර්ණෙන් බලෙන් සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකුණ ආරක්ෂා මේ පින් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට සැපේ පිණිස මේ පින හේතුපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරුදේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්වතුන්ගේ නමින් නන් අයුරුන් උදව්පකාර කළ පින්වතුන් නමින් අනන්ත සංසාරේ පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට විශේෂයෙන් මේ නම් සඳහන් කළ මිය පරලොව ගියපු පින්වතුන්ට මීට වසර 2කට පෙර මිය පරලොව ගිය නම් බී.එම්. රත්නායක මහත්මයාට ඒ වගේම 2021 දෙසැම්බර් මාස 7 වන දින මිය පරලොව ගිය මෑණියන්ට ඒ වගේම මීට වසර 37කට පෙර මිය පරලොව ගිය පියාණන්ට කියන මේ පින්වතුන් ඇතුළු මේ පින්වතුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සතර පුරාවටත් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ ජීවිත පරලොව වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් කර ගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරුවෝ පින්වතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් ඒ වගේම නන් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ට හැම දිනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සහ නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ පින් උපකාර වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාටම මේ පින් හේතුපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සමාජිකින් ඇතුළු සියලු දෙනාටම විශේෂයෙන් මේ දායකත්වයේ දරූ පින්නතුන්ට ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ට ඒ සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් දහම් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.